ආයිබෝවන් සුබ දැසනක් දූ දරුවනි ඔබ මේ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී ආයතනයත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ සම්පත්දායකත්වයෙන් පවත්වනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගිනුයි. අද අප එක්වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයට අදාළ පවත්වනු ලබන 6 වෙනි වැඩසටහන සමගිනුයි. මීට පෙර පවත්වන ලද වැඩසටහන තුලින් කළමනාකරණය යන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන ලද අතර අද අප මේ පවත්වන වැඩසටහන තුලින් ව්‍යාපාරික ප්‍රධාන සිතයක් ලෙස සැලකෙන මූල්‍ය මෙහෙයුම් කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. අද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ කතිකාචාර්ය ඉෂාර සුදීප්ත මහතා මම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අද පාඩමට ප්‍රවිෂ්ටයක් වශයෙන් අපි මුලින්ම බලමු මෙහෙයුම් කළමනාකරණයේ අර්ථ දක්වන්නේ කෙසේද කියලා. මහාචාර්යතුමනි, අපගේ පළවෙනි ප්‍රශ්නය මෙහෙයුම් කළමනාකරණය යනු කුමක්ද? ඔව්, මම හිතන්නේ අපි කවුරුත් දන්න දෙයක් තමයි ව්‍යාපාරයක ශ්‍රිත ගණනාවක් තියෙනවා. අපි හඳුන්වනවා අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ඒ වගේම මෙහෙයුම් කළමනාකරණය. මේ ශ්‍රිත අතරින් ඉතාමත් වැදගත්ම ශ්‍රිතයක් තමයි මෙහෙයුම් කළමනාකරණය. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට ඉදිරිපත් වන ප්‍රශ්න අතරින් බොහෝ දෙනෙක්ගේ අදහසටයක් ගැටළු සහගත ප්‍රශ්න ඉදිරිපත් වෙන කොටසක් විදිහට තමයි මේ මෙහෙයුම් කළමනාකරණය කියන එක සලකන්නේ. මේ මෙහෙයුම් කළමනාකරණය කියන එක මොකක්ද කියන එක අපි කතා කරන්න කලින් ඉතාමත් කෙටියෙන් මම සඳහන් කරුත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක ආයතනයක අපේක්ෂිත අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා තිබෙන සීමිත සම්පත් කාර්යක්ෂම හා ඵලදායක ලෙස යොදවා ගැනීම අපි හඳුන්වනවා කළමනාකරණය විදිහට. ඔබ කළමනාකරණය හොඳින්ම දන්නවා නම් ඉතාමත් පහසුවෙන් ඕනෑම ව්‍යාපාර ශ්‍රිතයක් අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඔබට තිරේ දිස්සෙන විදිහට ආයතනයක අපේක්ෂිත අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යෙදුම් භාවිතා කිරීම තුළින් අපේක්ෂිත ඉහළ ඵලදායකත්වයට යුතු නිමවුමක් ලබා ගැනීමට දාල පරිවර්තන ක්‍රියාවලියේ කාර්යක්ෂම හා ඵලදායක ලෙස ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව කතා කරන විෂය තමයි මෙහෙයුම් කළමනාකරණය. අපි දන්නවා අපේ අවශ්‍යතාව මොන ඉටු කරගන්න අපි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සඳහා අපි නිෂ්පාදනයක් කරන්න ඕන. ඒ නිෂ්පාදනය සඳහා අපි යෙදුම් භාවිතා කරනවා. ඔබට පේන රූපසරහනේ දැක්වෙන ආකාරයට යෙදුම් විදිහට අපි ආර්ථික විද්‍යානුකූලව භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය වශයෙන් හඳුන්වනවා. ඊට අමතරව M5ක් වශයෙන් කිව්වොත් මැෂින් මෙතඩ් මනි යනාදී වශයෙන් අපිට යෙදුම් හඳුන්වන්න පුළුවන්. මේ යෙදුම් මේ පරිවර්තන ක්‍රියාවලියක් ඔස්සේ ගමන් කරලා අපි ඒකෙන් නිමවුමක් ලබා ගන්නවා. නිමවුමේ ප්‍රධාන කොටස් දෙකයි ස්පර්ශ කළ හැකි භාණ්ඩ සහ ස්පර්ශ කළ නොහැකි සේවා. එතකොට අපි විශේෂයෙන්ම මෙහෙයුම් කළමනාකරණයේදී අවධානය යොමු කරන්නේ මෙන්න මේ පරිවර්තන ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායක ලෙස ක්‍රියාවට නංවන්නේ කොහොමද කියන කාරණේ. ඔබ කළමනාකරණයේදී ඉගෙන ගන්නවා ප්‍රධාන ශ්‍රිත ගණනාවක් සැලසුම් කිරීම සංවිධානයේ මෙහෙවීම හා පාලනය. ඒතකොට මෙහෙයුම් කළමනාකරණය තුලත් හොඳින් මතක තියාගන්න අපි පරිවර්තන ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාවයක් සහ ඵලදායීත්වයක් ඇති කරන්න නම් අනිවාර්යෙන්ම එතනදිත් අපි සැලසුම් කිරීම කියන කාරණය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම සංවිධානයකරණය, ඒ වගේම අපි එතනදී අවධානය යොමු කරන්න මෙහෙවීම සහ පාලනය කිරීම. ඒ අනුව අපිට පැහැදිලි යෙදුම් භාවිතා කිරීම තුළින් ඉහළ අපේක්ෂිත ඵලදායකත්වයකින් යුතු නිමවුමක් ලබා ගැනීමට අදාළ පරිවර්තන ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායක ලෙස ක්‍රියාවට නැංවීම පිළිබඳව කතා කරන විෂය තමයි මෙහෙයුම් කළමනාකරණය. ඔව්, මං හිතන්නේ අපගේ දුවදරුවන්ට දැන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති මෙහෙයුම් කළමනාකරණය කියන්නේ කුමක්ද කියලා. මහාචාර්යතුමා දැක්වූ අදහස මං සංක්ෂිප්තව ඉදිරිපත් කරොත් යෙදුම් නිවුම් බවට පරිවර්තන කිරීමේ ක්‍රියාවලිය අපි මෙහෙයුම් කියලා අර්ථ දක්වන්න පුළුවන්. එම ක්‍රියාවලියට අදාළ කාර්යයන් සැලසුම් කිරීම, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය අපිට මෙහෙයුම් කළමනාකරණය ලෙස සරලව අර්ථ දක්වන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි අපගේ ඊළඟ ප්‍රශ්නයට යමු. අපගේ දෙවැනි ප්‍රශ්නය තමයි නිෂ්පාදන පද්ධතියක් යනු කුමක්ද? මම කලිනුත් ප්‍රකාශ කළ විදිහට මෙහෙයුම් කළමනාකරණයේදී යෙදුම් භාවිතා කිරීම තුළින් අපේක්ෂිත ඵලදායකත්වයක යුතු නිමවුමක් ලබා ගැනීමට අදාළව මේ යොදා ගන්න යෙදුම් අපේ නිමවුමක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය තමයි නිෂ්පාදන පද්ධතියක් වශයෙන් හඳුන්වන්නේ. ඔබ තිරේ දිස්සන විදිහට බැලුවොත් නිෂ්පාදන පද්ධතියක් තුළදී අපි දකිනවා විශේෂයෙන්ම යෙදුම්
යම්කිසි පරිවර්තනයක් කරහා ගමන් කරලා ඒ තුලින් අපි නිවීමක් ලබා ගන්නවා. එහෙම නැත්නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නිෂ්පාද පද්ධතියක් යන්නේ අදහස් වන්නේ යෙදූම් අපේක්ෂිත ප්‍රතිදානයන් එහෙම නැත්නම් නිවීමක් බවට පරිවර්තනය කිරීම සඳහා සම්පත් භාවිත කරන්නෙකු ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි අපි අපගේ තුන්වෙනි ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කරමු. මෙහෙයුම් කළමනාකරණය පාඩම් කොටසේ ඉතාමත් වැදගත් සංකල්පයක් තමයි නිෂ්පාදන ක්‍රම. එහෙම නැත්නම් අපි මේක හඳුන්වන්න පුළුවන් ක්‍රියාවලි ප්‍රවාහ ව්‍යුහයන් කියලා. එතකොට අපේ තුන්වෙනි ප්‍රශ්නය තමයි නිෂ්පාදන ක්‍රම මොනවාදයි නම් කොට සුදුසු උදාහරණ සහිතව කෙටියෙන් විස්තර කරන්න. හොඳයි අපි දන්නවා මෙහෙයුම් කළමනාකරණ ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ නිෂ්පාදන ක්‍රම. අපි උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළව විශේෂයෙන්ම මේ නිෂ්පාදන ක්‍රම විදිහට තමයි මේක හඳුන්වා ගන්නෙ. නමුත් අපි මෙහෙයුම් කළමනාකරණය එහෙම නැත්නම් අපි සත්‍ය වශයෙන්ම සිංහලෙන් භාවිත කරන නම තමයි සංකාරය කළමනාකරණය. මේ මෙහෙයුම් කළමනාකරණය එහෙම නැත්නම් සංකාර කළමනාකරණ විෂයේදී අපි මේ නිෂ්පාදන ක්‍රම කියන එක හඳුන්වනවා ක්‍රියාවලි ප්‍රවාහ ව්‍යුහයන් විදිහට. අපේ කතිකාචාර්යතුමා ප්‍රකාශ කළ විදිහට ක්‍රියාවලි ප්‍රවාහ ව්‍යුහයන්. නමුත් අපි හිතන උසස් පෙළ මට්ටමේදී ඔබ නිෂ්පාදන ක්‍රම වශයෙන් මේක ඉගෙනගෙන තියෙනවා නම් ප්‍රමාණවත්. ප්‍රධාන වශයෙන් නිෂ්පාදන ක්‍රම හතරක් අපි හඳුන ගන්නවා. කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ඒ වගේම එකලස් පේලි ක්‍රමය සහ අඛණ්ඩ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේ වශයෙන්. නමුත් උසස් පෙළ මට්ටමේදී මේ සියලුම දේවල් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ක්‍රම තුනක් ගැන තමයි අවධානය යොමු කරන්නේ. කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය සහ ප්‍රවාහ නිෂ්පාදනය. අපි බලමු එකින් එක කොහොමද මේක අපි විස්තර කරන්න කියන එක. අපි බැලුවොත් මුලින්ම කාර්ය නිෂ්පාදනය කිරීම. කාර්ය නිෂ්පාදනය කියලා කියන්නේ වරකට ඉතාමත් සීමිත ප්‍රමාණයකින් තමයි නිෂ්පාදනය සිදු වෙන්නේ. නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩවල නම්‍යතාවය කියන එක අතිවිශාලයි. අපි දන්නවා බොහෝ වෙලාවට යම් තනි පුද්ගලෙක්ගේ අවශ්‍යතාවයක් සඳහා තනි නිෂ්පාදිතයක් නිපදවන නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. වරකට සීමිත ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් නිෂ්පාදනය කරන භාණ්ඩවල නම්‍යතාවය අතිවිශාලයි. උදාහරණ වශයෙන් ගත්තොත් අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්සවය සඳහා වන මංගල ඇඳුම සකස් කිරීම. අපි මංගල ඇඳුම් සකස් කරන ආයතනයක් වෙත ගිහිල්ලා අපේ අවශ්‍යතාවය අපේ නිර්මාණ ඩිසයින් එක අපි ඉදිරිපත් කරලා මෝස්තර ඉදිරිපත් කරලා අපේ අවශ්‍ය ප්‍රමාණයට අපි ඇඳුම සකස් කර ගන්නවා නම් එතන ඒ ඇඳුම් අසන පුද්ගලයා භාවිතා කරන නිෂ්පාදන ක්‍රමය අපි හඳුන්වන්නේ කාර්ය නිෂ්පාදනයේ විදිහට. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා එතනදී එක වරකට සීමිත ප්‍රමාණයකින් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් නිෂ්පාදනය කරන ද්‍රව්‍යවල භාණ්ඩවල නම්‍යතාවය අතිවිශාලයි. විවිධ පාරිභෝගික විවිධ විලාසිතාවන්ගෙන් ඒ ඇඳුම් නිර්මාණය සඳහා ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුගේ උපන්දින උත්සවයක් සඳහා අපි කේක් එකක් සකස් කර ගැනීම සඳහා ඇඳුමක් බාර දෙනවා නම් එතන තියෙන්නේ කාර්ය නිෂ්පාදනයක්. ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයට අදාළව එක කේක් එකක් නැතොත් වැඩි වුණොත් දෙකක් විතර තමයි නිෂ්පාදනය කරන්න. අතිවිශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන්න යන්නේ නැහැ. එතනදී හැබැයි නිෂ්පාදනය කරන භාණ්ඩයේ නම්‍යතාවය විවිධ ස්වරූපයෙන් ගන්න පුළුවන්. ඒ වගේ අපිට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම තවත් අපි උදාහරණයක් ගත්තොත් කොණ්ඩා කැපීම වැනි සේවාවක් සම්බන්ධව කාර්ය නිෂ්පාදන ක්‍රමය භාවිතා කරනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් නිෂ්පාදන ක්‍රමයක් තමයි කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය කියන එක අපි කාර්ය නිෂ්පාදනයත් එක්ක සාපේක්ෂව බලනකොට වරකට කාර්ය නිෂ්පාදනයට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. නමුත් නම්‍යතාවය කියන එක සාපේක්ෂව අඩුයි. නම්‍යතාවය කියන එක ඒ කියන්නේ අපි එකම භාණ්ඩයකින් හදන විවිධ භාණ්ඩ සංඛ්‍යාවක් අපිට එතන දකින්න නැහැ. සාපේක්ෂව නම්‍යතාවය අඩුයි යම් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ වශයෙන් අපි ගත්තොත් බේකරි නිෂ්පාදනයන් අපිට මෙතනදී හොඳ උදාහරණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. බේකරි හිමියෙක් නිෂ්පාදන කාර්යයේදී අපි තුන් පාන් රාත්තලක් නිෂ්පාදනය කරන්න පමණක් බේකරියේ සමස්ත ක්‍රියාවලිය ක්‍රියාවට නම් වන්නේ නැහැ. එහෙම වුණොත් එක පාන් රාත්තලක පිරිවේ අතිවිශාල මුදලක් වෙනවා. ඒ නිසා ඒ වරකට පාන් රාත්තල් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම යම්කිසි ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් යම් සමාගමක අවශ්‍යතාවය මත ඒ සමාගමේ නම හෝ ලෝගෝ එක මුද්‍රණය කරලා ටී-ෂර්ට්ස් හෝ වෙනත් ඇඳුමක් නිෂ්පාදනය කරන ඇඳුමක් ලබා දුන්නොත් අපි ඒක හඳුන්වන්නේ කාණ්ඩ නිෂ්පාදනයක් විදිහට. යම් ප්‍රමාණයක් වරකට නිෂ්පාදනය කරනවා. නම්‍යතාවයේ සාපේක්ෂව අඩුයි. ඊට අමතරව විශාල යන්ත්‍ර උපකරණ නිෂ්පාදන වැනි ආයතනවලත් මේ කාණ්ඩ නිෂ්පාදන ක්‍රමය අපිට දකින්න පුළුවන්. ඒතර මම පැහැදිලි කරා ප්‍රධාන නිෂ්පාදන ක්‍රම දෙකක් කාර්ය නිෂ්පාදනය සහ කාණ්ඩ නිෂ්පාදනය. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රවාහ නිෂ්පාදනය. අපි උසස් පෙළ මට්ටමේදී ප්‍රවාහ නිෂ්පාදනය වශයෙන් තමයි හඳුන්වන්නේ. නමුත් මේක හරියට අපි ප්‍රකාශ කළොත් අඛණ්ඩ ප්‍රවාහ කියන වචන අපිට භාවිත කරන්න පුළුවන්.
මෙතනදී වරකට මහා පරිමාණයටත් එහා ගිය ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. නමුත් නම්‍යතාවය කියන එක ඉතාමත් සීමිතයි. හදන්නේ බොහෝ වෙලාවට සමජාතීය භාණ්ඩ. එතකොට අපි උදාහරණ වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම khනිජ තෙල් නිෂ්පාදනය, බොර තෙල් භාවිතා කරලා khනිජ තෙල් නිෂ්පාදනයේදී බොහෝ වෙලාවට අපි එකවරකට ලීටර් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා. එතනදී නිෂ්පාදනය කරන khනිජ තෙල් වල වර්ග ඉතාම සීමිත ප්‍රමාණයක් අපි දන්නවා. ඩීසල් එහෙම නැත්නම් පෙට්‍රල් වශයෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඩීසල් ගත්තොත් ඒකේ කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍ය ඩීසල් සහ සුපිරි ඩීසල් කියන එක. පෙට්‍රල් ගත්තොත් අපි 92 ඔක්ටේන් 95 ඔක්ටේන් යනාදී වශයෙන් සීමිත වර්ග ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි වරකට අති විශාල ලීටර් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් සීනි නිෂ්පාදනය, රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය, ඊට අමතරව පොලිතීන් බෑග් නිෂ්පාදන වැනි ආයතනවල බොහෝ විට මේ භාවිතා කරන්නේ අඛණ්ඩ ප්‍රවාහ කියන නිෂ්පාදනය. ඔබට තිරේ දැන් දකින්න පුළුවන් අඛණ්ඩ ප්‍රවාහ කියන නිෂ්පාදන ක්‍රමය තුල මම කලින් සඳහන් කළ විදිහට මහා පරිමාණයෙන් එහාට ගිය නිෂ්පාදනය කරන ප්‍රමාණයක් නිෂ්පාදන වීමක් තමයි බොහෝ විට අපි දකින්නේ. ඔව් මං හිතන්නේ දැන් ඔබට මහාචාර්යතුමා ලබා දුන් පිළිතුරත් සමග ප්‍රධාන නිෂ්පාදන ක්‍රම තුන පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. එතකොට ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන ක්‍රමයක් හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ නිෂ්පාදන ක්‍රමයට ගැළපෙන නිෂ්පාදන පිරියත සැලසුමක් සකස් කිරීම මෙහෙයුම් කළමනාකරුවෙකුගේ ප්‍රධාන කාර්යභාරය වෙනවා. අපගේ ඊළඟ ප්‍රශ්නය සමන්විත වෙලා තියෙන්නේ නිෂ්පාදන පිරියත සම්බන්ධයෙන්. නිෂ්පාදන පිරියත වර්ග 4ක් දක්වා ඒවායෙන් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. හොඳයි, අපි දන්නවා යම්කිසි ආයතනයක මෙහෙයුම් කළමනාකරණය තුළ අපේක්ෂිත කාර්යක්ෂමතාවය සහ බලදායීත්වය ඇති කරගන්න නම් විශේෂයෙන්ම පරිවර්තන ක්‍රියාවලියට අදාළව හොඳ පිරියත ක්‍රමයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. අපි මෙතනදී පිරියතක් වශයෙන් හඳුන්වන්නේ යම්කිසි ආයතනයක තියෙන යන්ත්‍රාගාර, එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර උපකරණ, දෙපාර්තමේන්තු මේවා කුමන තැනක අපි ස්ථානගත කරනවද, කුමන ආකාරයකට අපි ඒවා පවත්වාගෙන යන්න ඕනද කියන එක තමයි මේ පිරියත ක්‍රමය තුළ අපි සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන් පිරියත වර්ග රාශියක් තියෙනවා. නමුත් උසස් පෙළ මට්ටමේදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ නිෂ්පාදන පිරියත සම්බන්ධව පමණයි. නිෂ්පාදන පිරියත වර්ග 4ක් ගැන තමයි උසස් පෙළ මට්ටමේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ. අපේ දූ දරුවන් ඒ ගැන අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. එක පිරියත ක්‍රමයක් තමයි අපි හඳුන්වනවා ක්‍රියාවලි පිරියත. ක්‍රියාවලි පිරියතක් කියන්නේ මොකක්ද කියන එක මම මුලින්ම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපි අනිකුත් පිරියත වර්ග එකින් එක සාකච්ඡා කරන්න පුළුවන්. ඔබට තිරේ දිස්සන විදිහට ක්‍රියාවලි පිරියතක් වශයෙන් හඳුන්වන්නේ බොහෝ වෙලාවට එක හා සමාන කාර්යයන්, එක හා සමාන යන්ත්‍ර සූත්‍ර, එකම අංශයක එකම දෙපාර්තමේන්තුවක පවතන විදිහට යම්කිසි ආයතනයක පිරියත ක්‍රමය සකස් කරලා තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා ක්‍රියාවලි පිරියතක් වශයෙන්. මම හිතනවා මේක වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් ඔබ උදාහරණ ආශ්‍රයෙන් මේ ගැන අවධානය යොමු කළොත්. ක්‍රියාවලි පිරියත ක්‍රියාත්මක කරන ආයතන වශයෙන් පාසලක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයක් හඳුන්වා දෙන්න පුළුවන්, රෝහලක් හඳුන්වා දෙන්න පුළුවන්, බැංකුවක් වැනි මූල්‍ය ආයතනයක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ අනාගතයේ විශ්වවිද්‍යාලයට යන්න අපේක්ෂා කරන පුද්ගලයෙක් විදිහට ඔබ විශ්වවිද්‍යාලයට පිය නැගුවොත් ඔබට දකින්න පුළුවන් විශ්වවිද්‍යාලයක් තුල විවිධ අංශ දෙපාර්තමේන්තු තියෙනවා. ඔබගේ විභාග කටයුතු සම්බන්ධ වෙනම අංශයක් තියෙනවා විභාගාංශය, ඔබගේ ක්‍රීඩා කටයුතු සම්බන්ධ වෙනම අංශයක් තියෙනවා ක්‍රීඩාංශය, ඔබගේ ශිෂ්‍ය සුබසාධන කටයුතු සඳහා වෙනම අංශයක් තියෙනවා ශිෂ්‍ය සුබසාධනාංශය යනාදී වශයෙන් විශ්වවිද්‍යාලයක විවිධ අංශ දෙපාර්තමේන්තු අපිට දකින්න පුළුවන්. ඒතර මේ එක අංශයක් තුල එක හා සමාන කාර්යයන් තමයි ක්‍රියාවට නැංවෙන්නේ. විභාගාංශය තුල විභාග හා සම්බන්ධ කටයුතු තමයි ක්‍රියාවට නැංවෙන්නේ. ශිෂ්‍ය සුබසාධන සම්බන්ධ අංශය තුල සුබසාධනයට අදාළ කටයුතු තමයි ක්‍රියාවට නැංවෙන්නේ. ඒ වගේ අපි බැංකුවක් වැනි මූල්‍ය ආයතනයක් ගත්තොත් එවැනි ආයතනයක ඔබ ගණදුණුකරුවෙක් විදිහට යන්නේ ණයක් ලබා ගන්න නම් ණය ලබා දීම සඳහා වෙනම අංශයක් තියෙනවා. ඔබ බැංකුවට පිය නගන්නේ විදේශ විනිමය ගණදුණුවක් සඳහා නම් ඒ සඳහා වෙනම අංශයක් තියෙනවා. මේ අනාදි වශයෙන් අපිට ක්‍රියාවලි පිරියත තුල එක හා සමාන කාර්යයන්, එක හා සමාන යන්ත්‍ර සූත්‍ර උපකරණ එකම අංශයක දෙපාර්තමේන්තුවක පිහිටන විදිහට බොහෝ විට මේ පිරියත ක්‍රමය සකස් වීමක් අපිට දකින්න පුළුවන්. අපි බැලුවොත් ඊළඟට තවත් එක ප්‍රධාන නිෂ්පාදන පිරියතක් තමයි අපි හඳුන්වන්නේ නිෂ්පාදිත පිරියත. නිෂ්පාදිත අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොඩක්ට් ලේඅවුට්. මේ නිෂ්පාදිත පිරියත කියන එක බොහෝ විට අපිට දකින්න පුළුවන් යම්කිසි ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ක්‍රමයේ වශයෙන් එකලස් පේලි ක්‍රමයේ භාවිතා කරනවා නම් මේ එකලස් පේලි ක්‍රමයේ ක්‍රියාත්මක වන බොහෝ ආයතනවල අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන් නිෂ්පාදිත පිරියත. යම් තැනකින් නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා විවිධ වැඩ මධ්‍යස්ථාන වලින් ද්‍රව්‍ය කොටස් උපාංග එකතු වෙමින්
අවසන් නිෂ්පාදිතයේ බිහි කරන විදිහට තමයි පිරියත ක්‍රමය සකස් කරලා තියෙන්නේ. ඔබට තිරයේ දිස්සන විදිහට දකින්න පුළුවන් මේ නිෂ්පාදිත පිරියතේදී අපි කලින් සඳහන් කළ විදිහටම යම් තැනකින් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. විවිධ වැඩ මධ්‍යස්ථාන රාශියක් තුලින් ද්‍රව්‍ය කොටස් උපාංග එකතු වෙමින් අවසන් නිෂ්පාදිතයේ ගොඩනැගෙන විදිහට නිෂ්පාදන ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා. බොහෝ විට යම් මහා පරිමාණයේ නිෂ්පාදන කාර්ය සිදු කිරීමක් තමයි අපිට මේ ආයතනවල දකින්න හැකියාවක් ලැබෙන්නේ. උදාහරණ වශයෙන් අපි ගත්තොත් මෝටර නිෂ්පාදනයේදී බොහෝ විට අපි දන්නවා මෝටර නිෂ්පාදන කර්මාන්තශාලා තුළ ක්‍රියාත්මක වෙන්නේ නිෂ්පාදිත පිරියතක්. ඊට අමතරව ඇඟලුම් කර්මාන්ත අපිට ගන්න පුළුවන්. සමහර ඇඟලුම් කර්මාන්ත සුළු හා මධ්‍ය පරිමාණ ගුවන් යාන නිෂ්පාදනය කරන කර්මාන්ත ගන්න පුළුවන්. විදුලි උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ගන්න පුළුවන්. සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතන ගන්න පුළුවන්. මෙවැනි ආයතන අතිවිශාල සංඛ්‍යාවක් අද බොහෝ විට මේ නිෂ්පාදිත පිරියත ක්‍රමය තුළ ක්‍රියාත්මක වීමක් අපි දකිනවා. ඊට අමතරව අපි දකින තවත් ප්‍රධාන පිරියත ක්‍රමයක් තමයි කුටි පිරියත කියන එක. අපි සෙලියුලර් ලේඅවුට් විදිහට හඳුන්වනවා. මේ කුටි පිරියත කියන එකත් ඉතාමත් වැදගත් පිරියත ක්‍රමයක්. විශේෂයෙන්ම යම්කිසි ආයතනයක එක හා සමාන කාර්යයන්, එක හා සමාන යන්ත්‍ර සූත්‍ර, එක හා සමාන හැකියාවන් යුත් ශ්‍රමය එකම අංශයක එකම දෙපාර්තමේන්තුවක පිහිටන විදිහට පිරියත ක්‍රමය සකස් වෙලා තියෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ කුටි පිරියතක් වශයෙන්. මේකෙදී සමහරට කෙනෙක්ට ප්‍රශ්නයක් පැනනගෙන පුළුවන් ක්‍රියාවලි පිරියතයි කුටි පිරියතයි දෙකම එකක්ද කියන එක. නැහැ, ඒක සත්‍ය වශයෙන්ම දෙකක්. අපි කුටි පිරියතේදී බොහෝ විට එක හා සමාන කාර්යයන්, එක හා සමාන යන්ත්‍ර සූත්‍ර, එක හා සමාන හැකියාවන් යුත් ශ්‍රමය එකම අංශයක පිහිටන විදිහට තමයි පිරියත ක්‍රමය සකස් කරලා තියෙන්නේ. එතනදී අංශ කීපයක් කරා ගිහිල්ලා තමයි සමහරට අවසන් නිෂ්පාදිතයේ අපිට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. අපි උදාහරණ වශයෙන් බැලුවොත් ලියවන පට්ටල් වැඩ කියන එක මේකට හොඳ උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. එක අංශයක් තුළදී අපි යකඩ වලින් ඇණයක් ලියවීමේ කාර්ය සිදු කරනවා. ඊට පස්සේ ඊළඟ අංශය තුළදී ඊට අදාළ වෙල්ඩින් කටයුතු සිදු කරනවා. තවත් අංශයක් තුළ ඊට අදාළ පේන්ටින් කටයුතු සිදු කරනවා. ඒතර මේ විවිධ අංශ වලට එක හා සමාන සහිත යන්ත්‍ර සූත්‍ර වලට වඩා අපි දකින්නේ මේ විවිධ අංශවල විවිධාකාර යන්ත්‍ර සූත්‍ර උපකරණ පවතින්නේ. ඒ විවිධ අංශවල ඒ අංශයේ කටයුතු ක්‍රියාවට නැංවීමට අදාළ එක හා සමාන හැකියාවන් යුත් ශ්‍රමය තමයි පවතින්නේ. එතකොට මෙන්න මේ ආකාරයේ ක්‍රියාත්මක වන පිරියත ක්‍රමයක් තමයි කුටි පිරියත. විශේෂයෙන්ම ස්වර්ණාභරණ නිෂ්පාදන කර්තව්‍යයන් වලදීත් ඒ වගේම මැණික් උපදවීම වැනි කාරණාවලදීත් මේ කුටි පිරියත ක්‍රමය භාවිතා කිරීමක් අපිට දකින්න පුළුවන්. ඊළඟට තවත් එක ප්‍රධාන පිරියත ක්‍රමයක් තමයි ස්ථාවර ස්ථානගත පිරියත. මම හිතන්නේ අපේ දූ දරුවන් ඉතාමත් හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ ස්ථාවර ස්ථානගත පිරියත කියන එක. මොකද අපි බොහෝ විට දැකලා තියෙනවා විභාගවලදී මේ දූ දරුවන් මේක වැරදියට තේරුම් ගැනීම නිසා වැරදි උදාහරණ සැපීමක් කරනවා. ස්ථාවර ස්ථානගත පිරියත කියන කාරණේදීම අපිට පැහැදිලි ඒකේ වචනාර්ථයෙන්ම පිරියත තියෙන්නේ යම් නිශ්චිත ස්ථානයක. අපි යම් නිශ්චිත ස්ථානයකට අවශ්‍ය ද්‍රව්‍ය කොටස් උපාංග යන්ත්‍ර සූත්‍ර ශ්‍රමය සියල්ල ගෙනල්ලා එතන තමයි නිෂ්පාදන කාර්ය කරන්නේ. නිෂ්පාදනයේ අවසන් වුණාට පස්සේ පිරියත එතන තියලා අපි නිෂ්පාදනය කරපු නිෂ්පාදිතයයි වෙන තැනකට අරන් යන්නේ. විශේෂයෙන්ම අති විශාල යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදනය ගත්තොත්, එහෙම නැත්නම් තවත් අපි පැහැදිලි උදාහරණ වශයෙන් ගත්තොත් ගුවන් යානා නිෂ්පාදනය කිරීම, විශාල නෞකාවක් නිෂ්පාදනය කිරීම, ඔබට තිරේ දිස්සන විදිහට අන්න එවැනි නිෂ්පාදනයන් සඳහා අපිට මේ ස්ථාවර ස්ථානගත පිරියත කියන එක යොදා ගන්න පුළුවන්. විශාල ගුවන් යානයක් අපිට වැඩ මධ්‍යස්ථානයට ගිහිලා නිෂ්පාදනය කරන්න බෑ. යම් නිශ්චිත ස්ථානයක තබාගෙන තමයි නිෂ්පාදන කාර්ය කරන්නේ. නිෂ්පාදන කාර්ය අවසන් වුණාට පස්සේ අපි පිරියත එතනම තියලා ඒ නිෂ්පාදිතය අපි එතනින් අරන් යන්නේ. ඊළඟට තව රෝහලක අපි ශල්‍යාගාරයක් ගත්තොත් ඒකත් අපි සලකන්නේ ස්ථාවර ස්ථානගත පිරියතක් වශයෙන්. අපි හිතමු රෝහලක වාට්ටු අංක 8 රෝගියෙක් ඉන්නවා. මේ රෝගියාව අපි ඔපරේෂන් එකක් කරන්න අවශ්‍යයි, ශල්‍ය කර්මයකට භාජනය කරන්න අවශ්‍යයි. අපි ශල්‍යාගාරයේ වාට්ටු අංක 8ට ගෙනින් යන්නේ නැහැ. අපි රෝගියාව ශල්‍යාගාරයේ තියෙන තැනට ගෙනහලා ඔපරේෂන් එක කරලා ඒ ශල්‍යාගාරය එතනම තියෙනකොට රෝගියා එතනින් අපි අරන් යනවා. එහෙනම් අනේ විදිහට මේ ස්ථාවර ස්ථානගත පිරියත කියන්නේ මොකක්ද කියන එක ඔබ හරියට තේරුම් ගන්න ඕන. ඒතකොට ආයතනයක් ඒ ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ ස්වභාවය, භාවිතා කරන නිෂ්පාදන ක්‍රමය, තාක්ෂණ යනාදී තත්වයන් තුළ වඩාත්ම යෝග්‍ය පිරියත ක්‍රමයේ තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මෙහෙයුම් කළමනාකරණයේ බලාපොරොත්තු වන කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඇති කරන්න. බොහෝ දෙනෙක් මේ ස්ථාවර ස්ථානගත පිරියතේදී අපි දැකලා තියෙනවා උදාහරණ වශයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, විශාල අධිවේගී මාර්ගයක් ඉදිකිරීම,
එහෙම නැත්නම් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම වැනි උදාහරණ ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ඒක වඩාත් යෝග්‍ය වෙන්නේ විශේෂයෙන්ම ව්‍යාපෘති පිරියත කියන එක වර්ගය සඳහා උසස් පෙළ මට්ටමේදී ඒ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් අපේ දූ දරුවන් ඉතාමත් හොඳින් තේරුම් ගන්න ඕන ස්ථාවර ස්ථානගත පිරියත කියන්නේ මොකක්ද කියන එක. හොඳයි, එහෙනම් අපි මේ දක්වා කතා කළේ විශේෂයෙන්ම පිරියත වර්ග පිළිබඳව උසස් පෙළ මට්ටමට අදාළ ප්‍රධාන පිරියත වර්ග 4ක් ගැන මම අවධානය යොමු කළා. ක්‍රියාවලි පිරියත, නිෂ්පාදිත පිරියත, කුටි පිරියත, ස්ථාවර ස්ථානගත පිරියත. හොඳයි, මං හිතනවා අපගේ දුවදරුවන්ට මේ ප්‍රධාන පිරියත වර්ග 4 පිළිබඳව යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. ඔබගේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේදී ඔබ ප්‍රධාන පිරියත වර්ග 4 මෙන්ම මේ පිරියත වර්ග 4 පවත්නා වෙනස්කම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ ඊළඟ ප්‍රශ්නයට අවධානය යොමු කළොත් අපගේ ඊළඟ ප්‍රශ්නයත් යොමු වෙලා තියෙන්නේ මේ නිෂ්පාදන පිරියත සම්බන්ධයෙන් කාර්යක්ෂම පරිවර්තන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය භෞතික පහසුකම්, කාර්ය මධ්‍යස්ථාන, යන්ත්‍ර උපකරණ, ද්‍රව්‍ය, සහාය සේවා යනාදී ස්ථානගත කළ යුතු ආකාරය නිසි පරිදි සැලසුම් කිරීම මෙහෙයුම් පිරියත සැලසුම් කිරීමයි. එසේ පිරියත සැලසුම් කිරීමක් අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මම හිතනවා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. අපි පිරියත ගැන මීට කලින් ප්‍රශ්නේ සාකච්ඡා කළා. නමුත් මේ ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙන්නේ පිරියත හොඳින් සැලසුම් කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව අපිට මීට අදාළ කරුණු රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හොඳින් පිරියත ක්‍රමයක් සැලසුම් කිරීම තුළ අවසාන වශයෙන් අපි ඉස්සෙල්ලා ප්‍රකාශ කළ විදිහට බලාපොරොත්තු වෙනවා මෙහෙයුම් කළමනාකරණයේ පරිවර්තන ක්‍රියාවලිය තුළ කාර්යක්ෂමතාවය හා ඵලදායීත්වය ඇති කරන්න. නමුත් ඒ අවසාන අරමුණ කියන එකට යන්න කලින් අපි බැලුවොත් තවත් මේ පිරියත සැලසුම් කිරීමේ තියෙන අවශ්‍යතාවය ඔබට තිරේ දිස්සන විදිහට දකින්න පුළුවන්. එක ප්‍රධාන කරුණක් තමයි ආයතනයක තියෙන සම්පත් වලින් අපිට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකියාවක් ලැබෙනවා හොඳ පිරියත සැලසුම් කිරීමක් තුළ. ඒ වගේම අක්‍රීය කාලය අවම කිරීමට හැකියාවක් ලැබෙනවා. අක්‍රීය කාලය කිව්වේ කිසිදු ඵලදායීත්වයක් නොමැතිව ගත කරන කාලය. ඒ වගේම අනවශ්‍ය චලන අපිට වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ පිරියත ක්‍රමයක් නොතිබීම තුළ ආයතනයේ සේවකයන්ගේ අනවශ්‍ය චලන ඇති වෙනවා. මේ චලන නිසා ශ්‍රම සම්පත අපත යාමක් වෙනවා. ඒ නිසා අපිට ඒ தත්ත්වය වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙන හොඳ පිරියත සැලසුම් කිරීමක් කරහා. ඒ වගේම දැනට ආයතනයේ තුළ තිබෙන ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලැබෙනවා. නිෂ්පාදිතවල ගුණත්වය ඉහළ නංවා ගැනීමට මේක උපකාරයක් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ආයතන නිෂ්පාදනය සඳහා වන පිරිවැයවම කර ගැනීමට හොඳ පිරියත සැලසුම් කිරීමක් හේතු වෙනවා. ඒ වගේම කාර්යයන් ක්‍රමානුකූලව කරගෙන යාමට විශාල පිටුවහලක් මේ හොඳ පිරියත සැලසුම් කිරීමක් තුළ ආයතනයකට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සුපරීක්ෂණය හා සංනිවේදනය හා සමායෝජන පහසු කිරීමට මේ පිරියත ක්‍රමය ඉවහල් වෙනවා. ඒ නිසා අපේ දූ දරුවන් පිරියත වර්ග ගැන අවබෝධයක් ලබා ගන්නවා වගේම හොඳ පිරියත සැලසුම් කිරීමක් තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද, ඒකේ අවශ්‍යතාවය මොකද්ද, ඒකේ වැදගත්කම මොකද්ද කියන කාරණේ ගැනත් අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ඔව් මහාචාර්යතුමනි, අපගේ ඊළඟ ප්‍රශ්නයත් යොමු වෙලා තියෙන්නේ මේ නිෂ්පාදන පිරියත සම්බන්ධයෙන්. 6 වෙනි ප්‍රශ්නය, නිෂ්පාදන කර්මාන්ත ආයතනයක පිරියත සැලසුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? හොඳයි, අපි හොඳ පිරියත ක්‍රමයක් සැලසුම් කරනකොට කරුණු රාශියක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. අපිට ඒ ආයතනයේ ස්වභාවය අනුව තමයි සත්‍ය වශයෙන්ම පිරියත සැලසුම් කිරීම අවශ්‍ය වෙන්නේ. ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණුත් එක්ක අපි දන්න හොඳින් පිරියත සැලසුම් කිරීමක් කළොත් අපිට සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කාරණයක් තමයි අපි භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය. මොන නිෂ්පාදන ක්‍රමයක්ද අපි භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරන්න කියන එක. ඒ වගේම මොන නිෂ්පාදන ශිල්ප ක්‍රමයක්ද අපි භාවිතා කරන්නේ. ක්‍රියාවලිය එකක්, නිෂ්පාදන ශිල්ප ක්‍රම කියන්නේ තව එකක්. ඒ වගේම පවතින ඉඩකඩ ප්‍රමාණය කෙරෙහි අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. නිෂ්පාදිතයේ ගුණත්වය අපි රැකෙන පරිදි හොඳ පිරියත ක්‍රමයක් සැලසුම් කරන්න ඕන. ඒ වගේම සේවක ආරක්ෂාව කියන එකත් ඉතාමත් වැදගත්. තවත් අපිට කරුණක් එකතු කරන්න පුළුවන් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණයත් මේ හොඳ පිරියත සැලසුම් කිරීමක් සඳහා සලකා බලන ප්‍රධාන කරුණු වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, මම දැන් හිතනවා අපගේ දුවදරුවන්ට නිෂ්පාදන පිරියත පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. මොකද අපි රචනා ශෛලීය ප්‍රශ්න කීපයක් යොදා ගනිමින් මේ අදාළ නිෂ්පාදන පිරියත සංකල්පය පැහැදිලි කිරීමක් කරා. අපගේ දුවදරුවන්ට මතක නම් අපි මුලින්ම පැහැදිලි කරා මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ යෙදවුම් නිමවුම් බවට පරිවර්තන කිරීමේ ක්‍රියාවලිය. අපගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ මූලික වශයෙන් මේ යෙදවුම් සම්බන්ධයෙන්. ඔබ සේවය කරන ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට සැපයුම් කරුවෙකු තෝරා ගැනීම සඳහා සලකා බලනු ලබන නිර්ණායක මොනවාද?
හොඳයි අපි දන්නවා ඇත්තටම ආයතනයක නිෂ්පාදනකාරී ඉටු කිරීම සඳහා අපිට විවිධ සැපයුම් කරවන්ගෙන් යෙදුම් ලබා ගන්න සිදු වෙනවා. ඒ නිසා අපි තාමත් හොඳින් සැපයුම් කරුවෙක් තෝරා ගැනීම කළ යුතු වෙනවා. එහෙම නැතුනොත් අපි අපේක්ෂා කරන පරිවර්තන ක්‍රියාවලිය තුළ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ ඵලදායීත්වයක් ඇති කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි හොඳින් සැපයුම් කරුවෙකු තෝරා ගැනීමේදී සලකා බල නිර්ණායක රාශියක් තියෙනවා. ඔබට තිරේ දිස්වෙන විදිහට දකින්න පුළුවන්. එකක් තමයි අපිට අවශ්‍ය අම්ද්‍රව්‍යවල ස්වභාවය අනුව ඊට ගැළපෙන පිළිවිතරයන් වලට අදාළ භාණ්ඩ සැපිය හැකි සැපයුම් කරුවෙක්ද කියන එක අපි සොයා බලන්න ඕන. ඒ වගේම අපිට අවශ්‍ය අම්ද්‍රව්‍යවල ගුණාත්මක මට්ටමට ගැළපෙන අම්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සැපයුම් කරුවෙක්ද කියන එක සොයා බලන්න ඕන. අම්ද්‍රව්‍යවල මිල ගණන් සහ ගෙවීම් කොන්දේසි ඒකත් ඉතාමත් වැදගත් කාරණයක්. මොකද අපි වැඩි පිරිවැයක් දරන්න වුණොත් ඒක අපේ නිෂ්පාදන වියදම ඉහළ යන්න හේතු වෙනවා. ඒ නිසා අපි හැකිතරම් අවම මිලකට ඉහළ ගුණත්ව යුතු අම්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මෙහිදී ගෙවීම් කොන්දේසි මොනවද කියන කාරණේ ගැනත් අපි සැපයුම් කරුවෙක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම සැපීමේ වේගවත් බව සහ අඛණ්ඩව ලබාගත හැකි බව. අපි දන්නවා භාණ්ඩ නැත්නම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යෙදුම් ලබා ගන්න සැපයුම් කරුවෙක් අපි තෝරා ගන්නකොට ඒ සැපයුම් කරුව එකඟ වෙන ආකාරයට සමහරට අපිට නිසි පරිදි භාණ්ඩ ලබා දීමක් කළේ නැත්නම් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ නොහැකිතාවයක් ඇති වෙනවා. ඒ නිසා අපි සැලකිලිමත් යුතු වෙනවා විශේෂයෙන්ම සැපීමේ වේගවත් බව සහ අඛණ්ඩව ලබාගත හැකි බව. ඒ වගේම සැපයුම් කරුවන්ගේ විශ්වාසවන්තභාවය සහ අපි බලාපොරොත්තු වෙන්න ඕන මෙතනදී අවධානය යොමු කරන තවත් වැදගත් කාරණයක් තමයි පොරොත්තු කාලය. මෙතන පොරොත්තු කාලය වශයෙන් හඳුන්වන්නේ අපි සැපයුම් කරුට ඇනුමක් ලබා දුන්නායින් පස්සේ ඒ සැපයුම් කරුව අදාළ භාණ්ඩ ආයතනය වෙත නැත්නම් අම්ද්‍රව්‍ය ආයතනය වෙත ගෙනෙන්න කොච්චර කාලයක් ගත කරනවද කියන එක. විශාල පොරොත්තු කාලයක් ගත වෙනවා නම් ඒක අපේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් පැමිණෙන්න පුළුවන්. ඒ නිසා අපි සැලකිලිමත් විය යුතු වෙනවා මේ පොරොත්තු කාලය පිළිබඳවත්. ඔව් මං හිතනවා අපගේ දුවදරුවන්ට මේ ප්‍රශ්නය සඳහා ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නට ඇතයි කියලා. මම දැන් කැමතියි මහාචාර්යතුමාට අපගේ ඊළඟ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරන්න. නිෂ්පාදන පාලන ශ්‍රේෂ්ඨයන් මොනවාද? හොඳයි අපි දන්නවා මෙහෙයුම් කළමනාකරණයේ තවත් වැදගත් දෙයක් තමයි මේ නිෂ්පාදන කටයුතු කරගෙන යාමේදී අපි ඒ සඳහා පාලනයක් ඇති කරගන්න ඕන. එහෙම නැතුනොත් අපි අපේක්ෂා කරන අරමුණට අපිට ළඟා වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මෙහෙයුම් කළමනාකරණයේදී අපිට නිෂ්පාදන පාලන ශ්‍රේෂ්ඨ රාශියක් හඳුනා ගන්න පුළුවන්. ඔබට තිරේ දිස්සන විදිහට එකක් තමයි පිරිවැය පාලනය කියන එක. අපි දන්නවා ආයතනයක පිරිවැය අපි මනා පාලනයක් කළොත් විතරයි අපිට ඉතාමත් හොඳින් ඒ භාණ්ඩය අඩු පිරිවැයකට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. එහෙම වුණොත් අපිට අඩු මිලකට වෙළඳපොළට භාණ්ඩ ඉදිරිපත් කරන්න පුළුවන්. තරං කරවන්නට සාපේක්ෂව ඉහළ වෙළඳපොළ කොටසක් දිනා ගැනීම සඳහා වූ හැකියාව ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම නිෂ්පාදන ශ්‍රේෂ්ඨයන් සම්බන්ධව අපි පාලනය පිළිබඳව කතා කිරීමේදී පිරිවැය පාලනය ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. ඒ වගේම තොග පාලනය. අපි දන්නවා ආයතනයක තොගය කියලා කියන්නේ විශේෂයෙන්ම අම්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිමි භාණ්ඩ වෙන්න පුළුවන්, කාර්යාලය සැපයුම් වෙන්න පුළුවන්, ද්‍රව්‍ය කොටස් උපාංග වෙන්න පුළුවන්. මේ තොග අවශ්‍යතාවයට වඩා වැඩියෙන් පවත්වා ගැනීමත් ආයතනයේ සුදුසු නැහැ. අවශ්‍යතාවයට වඩා අඩුවෙන් පවත්වා ගැනීමත් ආයතනයේ සුදුසු නැහැ. මේ තත්ත්වයන් දෙක තුළම අවස්ථාවක තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම තොග පාලනයක් කළ යුතු වෙනවා. ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීම කළ යුතු වෙනවා. ආයතනයේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සහ ඒ වගේම පිරිවැය යම් ප්‍රමාණයකට පාලනය කිරීම සඳහා. ඊළඟට තවත් එක ශ්‍රේෂ්ඨයක් තමයි ගුණත්ව පාලනය. අපි දන්නවා ආයතනයක නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ලබා ගැනීම සඳහා ඒ භාණ්ඩයේ ගුණත්වයේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අද අපි ලෝකයේ සහ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් උදාහරණ ඕන තරම් අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. මේ ගුණත්වයේ මතම දියුණු වෙච්ච ආයතන. ගුණත්වයේ නිසාම ඉහළ පාරිභෝගික කීර්තිනාමයක් දිනාගෙන ඉහළ වෙළඳපොළ කොටසක් හිමි කරගත් ආයතන. ඒ නිසා නිරන්තරයෙන් ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණත්වය පාලනය සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම යාන්ත්‍රික පාලනය. අපි දන්නවා නිෂ්පාදන කාර්යයට විවිධ යන්ත්‍ර සූත්‍ර උපකරණ භාවිතා කරනවා. ඒ යන්ත්‍ර සූත්‍ර උපකරණත් අපි නිසි පරිදි පාලනය කිරීමක් කළ යුතු වෙනවා. ඒ තුලින් අපිට ආයතනයක අපේක්ෂිත මෙහෙයුම් කළමනාකරණය තුළ අපේක්ෂිත කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය කියන එක ඇති කරගන්න පුළුවන්. ඔව් දුවදරුවනි. අපි කලින් දැනගත්ත නිෂ්පාදන පාලන ශේෂ්ත්‍රයක් වශයෙන් තොග පාලනය ප්‍රධාන නිෂ්පාදන පාලන ශේෂ්ත්‍රයක් කියලා අපි හඳුනාගත්තා. අපගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ ප්‍රධාන අණු කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස නිෂ්පාදන ආයතනයක තොග පාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවැනි කොටස තොග පාලනය සඳහා යොදාගත හැකි ශිල්ප ක්‍රම මොනවාද?
හොඳයි අපි බලමු තොග පාලනය කියන්නේ මොකක්ද කියන එක මුලින්ම. ඇත්තටම මම ඉස්සෙල්ලා ප්‍රකාශ කළා තොගය කියලා කියන්නේ යම්කිසි ආයතනයක්. ඒ ආයතනයේ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා පවත්වාගෙන යන අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, නිමි භාණ්ඩ වෙන්න පුළුවන්, නොනිමි භාණ්ඩ වෙන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය කොටස් උපාංග සහ කාර්යාල සැපයුම් තමයි තොගය කියන එකට අන්තර්ගත වෙන්නේ. යම්කිසි ආයතනයක් මේ තොග අවශ්‍යතාවට වඩා වැඩියෙන් පවත්වා ගැනීම ආයතනයට අවශ්‍යදායකයි. තොගේ අවශ්‍යතාවට වඩා අඩුවෙන් පවත්වා ගැනීමත් ආයතනයට අවශ්‍යදායකයි. ඒ නිසා ආයතනයක් නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන තොගේ ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමක් කරන්න. එහෙනම් මොකද්ද මේ නිෂ්පාදන ආයතනයක තොග පාලනය කියලා අදහස් කරන්නේ? ඔබට තිරේ දිස්සන විදිහට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තොග සම්බන්ධ පිරිවැය හැකිතාක් අවමන ආකාරයටත් ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම තමයි අපි තොග පාලනය කියලා කියන්නේ. ප්‍රශස්ත කියලා කියන එකේ අදහස් වෙන්නේ ඇත්තරම තොග සම්බන්ධ පිරිවැය අවම වෙන තොග ප්‍රමාණයක් කියන එක තමයි ප්‍රධාන වශයෙන් එතන අපි අපේක්ෂා කරන්නේ. මොකද ඒ තුලින් ආයතනයකට කටයුතු අඛණ්ඩව කරගෙන යාමටත් තොග සම්බන්ධ වන පිරිවැය හැකිතාක් අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් මම විමසීමක් කළේ තොග පාලනය සඳහා යොදාගත හැකි ශිල්ප ක්‍රම. අපි දන්නවා තොග පාලනය සඳහා විවිධ ශිල්ප ක්‍රම රාශියක් ආයතන භාවිතා කරනවා. මෙතනදී අපි එම ශිල්ප ක්‍රම මොනවද කියන එක අවධානය යොමු කළොත් ඔබට තිරයේ දිස්සන විදිහට දකින්න පුළුවන් එකක් තමයි ආර්ථික ඇණුම් ප්‍රමාණය. අපි ආර්ථික ඇණුම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් විවිධ ආකෘති යටතේ විශේෂයෙන් උසස් පෙළ මට්ටමේදී අපි ආර්ථික ඇණුම් ප්‍රමාණය විදිහට ගණනය කිරීමක් කරනවා සමීකරණ භාවිතා කරලා එහෙම නැත්නම් ප්‍රස්ථාර ක්‍රමයෙන් මූලික ආර්ථික ඇණුම් ප්‍රමාණ ආකෘතිය. එතකොට මේ ආර්ථික ඇණුම් ප්‍රමාණය අපි ඇණුම් කරනවා නම් වරකට ඇණුම් කළ ප්‍රශස්ත තොගය තමයි එතන නිරූපණය කරන්නේ. ඒ අනුව අපිට තොග පාලනයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව ද්විත්ව භාජන ක්‍රමය. ද්විත්ව භාජන ක්‍රමේදී අපේ ආයතනයක් ප්‍රධාන භාජනයක් සහ කුඩා භාජනයක් තුල තොග පවත්වා ගන්නවා. මුලින්ම අපි ප්‍රධාන භාජනයේ තොගේ භාවිතා කරනවා. තොගේ සම්පූර්ණයෙන් අවසන් වුණාට පස්සේ අපි ඊළඟ ඇණුම කරනවා. ඇණුම කරලා තොග ලැබෙන්න ගත කරන කාලය තුලදී කුඩා භාජනයේ තොග භාවිතා කරනවා. මේ විදිහට අපේ තොග පාලනයක් මේ ද්විත්ව භාජන ක්‍රමය හරහා සිදු කරන්න පුළුවන්. ඊට අමතරව සමහර ආයතන ABC විශ්ලේෂණය තොගේ වටිනාකම සහ තොග ප්‍රමාණය කියන එක පදනම් කරගෙන තොග පාලනය කිරීමක් සිදු කරනවා. ඊට අමතරව තවත් ආයතන just in time අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගෙන ගොඩාක් තොග රැස් කළ තබා ගන්න නැතුව තොගය සම්බන්ධ පාලන කටයුතු ක්‍රියාවට නංවනවා. ඒ වගේම තොග මට්ටම් නිශ්චය කිරීම උපරිම තොග මට්ටම අවම තොග මට්ටම සහ යැලෙනු මට්ටම කියන තොග මට්ටම් නිශ්චය කිරීම හරහා තොග පාලන කාර්යය සිදු කරනවා. මීට අමතරව නවීන තොග පාලන ශිල්ප ක්‍රමයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් MRP ක්‍රමය. ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම material requirement plan. ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුමක් කියන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කොටස් උපාංග මොනවාද? කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? කවදටද ඒව අවශ්‍ය වෙන්නේ? ඒ සඳහා ඇණුම යවන්න ඕන කවදාද කියන කරුණු සියල්ල අපි සැලසුමක් තුලින් ලබා ගන්නවා. අපි ඒක හඳුන්වන්නේ ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් වශයෙන්. මේ ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුමක් තුලින් නිසකවම අපිට හැකියාවක් ලැබෙනවා ආයතනයක තොගය යම් ප්‍රමාණයකට පාලනය කරන්න. මොකද අපි අවශ්‍ය ද්‍රව්‍ය කොටස් උපාංග අවශ්‍යතාවට වඩා වැඩියෙන් ගෙනලා තියාගන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය මොහොතේ තමයි අපි ඒවා ලබා ගන්න ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා වර්තමානයේදී මේ MRP ක්‍රමය බොහෝ නවීන ව්‍යාපාර ආයතනවල භාවිත කරන ශිල්ප ක්‍රමයක් සැලසුමක් විදිහට අපි හඳුන්වනවා. මේ සැලසුම හරහා තොගය පාලනය වීමක් නිතින් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි තොග පාලන සඳහා භාවිත කරන තවත් ශිල්ප ක්‍රමයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් සැපයුම් දාම කළමනාකරණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා supply chain management. සැපයුම් දාම කළමනාකරණය කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යෙදුම් සැපයුම් කරුවන්ගේ ලබා ගැනීමේ සිට නිෂ්පාදකයා ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා තොග සිල්ලර වෙළඳුම් හරහා පාරිභෝගිකයා වෙත අලෙවි කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය තුළ එක් පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයක්, මනා තොරතුරු ප්‍රවාහයක්, ඒ වගේම මනා මූල්‍ය ප්‍රවාහයක් සහ මනා ද්‍රව්‍ය ප්‍රවාහයක් යන ආදී තුලින් ඇති කරගන්න දාමයක් තමයි සැපයුම් දාම කළමනාකරණය කියලා කියන්නේ. මේ තුලින් ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු නොවන ආකාරයට තොගය පාලනය වීමක් සිදු වෙනවා. සම්ප්‍රදායිකව ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන තත්ත්වෙන් බැහැරව අද ලෝකයේ බොහෝ ව්‍යාපාර මේ සැපයුම් දාම කළමනාකරණය අනුව ක්‍රියාත්මක වීමක් සිදු කරනවා. ඒ අනුව තොග පාලනය වීමක් ඒ හරහා අපිට දකින්න පුළුවන්. එහෙනම් අපේ දූදරුවන්ට පැහැදිලි ආයතනයක තොගය කියන එක ඉතාමත් වැදගත්. මේ තොග පාලනය සඳහා විවිධ වූ ශිල්ප ක්‍රම විවිධ ආයතන අනුගමනය කරනවා. ඒ තුලින් මනා තොගයක් පවත්වා ගැනීම නැත්නම් ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීමට ආයතනයට හැකියාවක් ලැබෙනවා.
ඔව් දැන් අපගේ දුවදරුවන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති තොග පාලනය සඳහා භාවිතා කරන විවිධ ශිල්ප ක්‍රම මොනවාද කියලා. ඒ ශිල්ප ක්‍රම අතුරෙන් දැන් ඕගොල්ලෝ හඳුනාගත්තා ජිට් ක්‍රමය භාවිතා කරන්න පුළුවන් කියලා. අපේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මේ ජිට් ක්‍රමය සම්බන්ධයෙන්. ජිට් එහෙම නැත්නම් just in time ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතන මුහුණ දෙන ප්‍රධාන සංරෝධක මොනවාද? දැන් අපි දන්නවා තොග පාලනය සඳහා උපකරණයක් විදිහට තමයි අපි ජිට් ක්‍රමය හඳුන්වා දීමක් කළේ. නමුත් ඇත්තරම මේ ජිට් ක්‍රමය කියන එකද ලෝකයේ නවීන ව්‍යාපාරවල ප්‍රධාන වශයෙන් භාවිතා වෙන ක්‍රමයක්. just in time අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය තැනට ලබා දීම කියන එක මේ ජිට් ක්‍රමය හරහා සිදු වෙනවා. මේ ජිට් ක්‍රමය කියන එක බොහෝ ලෝකයේ විවිධ ව්‍යාපාර ශේෂ්ඨවල අද වෙනකොට භාවිතා වෙනවා. අපි ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවත්වන රටක් වශයෙන් මේ ජිට් ක්‍රමය ක්‍රියාත්මක කරන්න යනකොට අපිට විශේෂයෙන් නිෂ්පාදන ආයතනයක් මුහුණ දෙන බාධක තමයි මේ ප්‍රශ්න විසීමක් කරන්නේ. මම හිතන්නේ ඔබට මෙතනදී සංරෝධක කියන වචනේ භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ අපි දුදරුවෙක් තේරුම් ගන්න ඕන සංරෝධකයක් කියලා කියන්නේ බාධාවක්. එතකොට ජිට් ක්‍රමය ශ්‍රී ලංකාවෙන් රටක ක්‍රියාත්මක කිරීමේදී අපිට තියෙන බාධා මොනවාද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි බාණ්ඩ ඉක්මනින් සපයා ගැනීමට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් වෙන යටිතල පහසුකම් නොමැතිවීම. අපි දන්නා ජිට් ක්‍රමය ක්‍රියාත්මක කරන්න හොඳ ප්‍රවාහන පද්ධතියක් තියෙන්න ඕන. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය ලබා දීම. දැන් ඉන්දියාවේ පවතිනවා ටොයෝටා සමාගමේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක වෙන්නේ just in time ක්‍රමය හරහා. මේ ටොයෝටා සමාගම විසින් හයිවේ එකක් සම්පූර්ණයෙන් නඩත්තු කරනවා මේ කර්මාන්ත ශාලාවේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට හොඳ ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය වෙන අනිවාර්යයෙන්ම ජිට් ක්‍රමය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපිට තවත් එක සංරෝධකයක් නැත්නම් බාධාක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකාව වගේ රටවල නියමිත වේලාවට සැපයුම් කරන්න භාණ්ඩ ලබා නොදීම. ඒ වගේම නව තාක්ෂණ භාවිතයට නොගැනීම. බොහෝ අපේ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් නිෂ්පාදන ආයතන මේ නව තාක්ෂණ ක්‍රම භාවිතයට මැලිකමක් දක්වනවා. ඒකත් මේ ජිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සියලුම ආයතන ජිට් ක්‍රමය අනුගමනය නොකිරීම. එක් ආයතනයක් පමණක් ජිට් ක්‍රමය ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක අසීරුකාරයක් වෙනවා. ඒ නිසා සැපයුම් කරුවන් සහ අනිකුත් නිෂ්පාදන සියලු ආයතන සමගාමීව මේ කාර්ය සඳහා දායක වෙන්න ඕන. ඒ වගේම තවමත් නිෂ්පාදන ආයතන සම්ප්‍රදායික ආකල්පවල එළඹ සිටීම. අපේ බොහෝ විට ශ්‍රී ලංකාවේ රටවල බොහෝ ව්‍යාපාරික ආයතන මේ තාමත් සම්ප්‍රදායික ක්‍රමවල තමයි තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නිෂ්පාදන කාර්යවල නිරත වෙන්නේ. ඒකත් ප්‍රධාන බාධාවක් වෙනවා. ඒ වගේම මිනිසුන් වෙලාවට වැඩ කිරීම පුරුදු නොසිටීම පුරුද්දක් නැතිකම ඇත්තරම අපි දන්නවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවගේ රටවල තවමත් මිනිසුන්ගේ මේ ආකල්ප නිසි වෙලාවට වැඩකට පැමිණීම කියන එක අපිට දකින්න පුළුවන් හරියට කරන්නේ නැති එක. ඒ නිසා ඒකත් අපිට ජිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ බාධාවක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණයන් පිළිබඳ පුරෝකථනයන්ගේ වැරදි බොහොම දෝෂ පවතිනවා. ඒකත් බොහෝ විට මේ ජිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තියෙන ප්‍රධාන බාධාවක් නැත්නම් සංරෝධකයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔව් දුවදරුවනේ අපි ඊළඟ ප්‍රශ්නය වෙත අවධානය යොමු කරමු. අපි නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යාමේදී නිෂ්පාදකයන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනයේ ගුණත්වය පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමේදී ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරනවා. මේ සියල්ලම අපි ගුණත්ව කළමනාකරණය ලෙස හඳුන්වනවා. මෙහෙයුම් කළමනාකරණය තවත් වැදගත් අංශයක් ලෙස අපට ගුණත්ව කළමනාකරණය හඳුනා ගන්න පුළුවන්. අපගේ ඊළඟ ප්‍රශ්නය යොමු වී තිබෙන්නේ මේ ගුණත්ව කළමනාකරණය සම්බන්ධයෙන්. නිෂ්පාදිතයක ගුණත්වය පිළිබඳ නිශ්චිත නිර්වචනයක් නොමැති අතර විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට නිෂ්පාදිත ගුණත්වය හඳුන්වා දී ඇත. බොහෝ අය ගුණත්වය යන්න නිෂ්පාදිතයක ගුණත්ව පැතිකඩ මගින් තීරණය කරනු ලබයි. මෙසේ භාවිතා කරන ගුණත්ව පැතිකඩ මොනවාද? හොඳයි අපි දන්නවා ගුණත්වය කියන එකට විවිධ පුද්ගල විවිධාකාරයේ නිර්වචනයන් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට නිශ්චිත නිර්වචනයක් නැහැ. නමුත් බොහෝ දෙනෙක් මේ ගුණත්වය කියන එක හඳුනා ගැනීමට උත්සාහ කරනවා ගුණත්ව පැතිකඩ හරහා. ඒතර මේ ප්‍රශ්නෙන් ප්‍රධාන වශයෙන් විමසීමක් කරන්නේ ගුණත්ව පැතිකඩ මොනවද කියන කාරණේ. අපි quality dimensions කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අපි වැළුවොත් ගුණත්ව පැතිකඩයන් එකින් එක ඔබට තිරේ දිස්සන විදිහට එකක් තමයි කාර්ය සාධනය. කාර්ය සාධනය මේ යම්කිසි භාණ්ඩයක් අපිට අවශ්‍යතාවයට කිසිදු අපහසුතාවයකින් තොරව යොදා ගන්න පුළුවන් නම් අපි හඳුන්වන එක කාර්ය සාධනය වශයෙන්. දැන් අපි මේ දේශනය සඳහා භාවිතා කරන කම්පියුටර් එක අපිට කිසිදු ප්‍රශ්නයකින් තොරව අපේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදිම යොදා ගැනීමේ හැකියාව තියෙන නිසා අපි කියනවා මේ කම්පියුටර් ඉතාමත් ඉහළ ගුණත්වයෙන් යුක්ත දෙයක්. ඒක තමයි අපි කාර්ය සාධනය කියලා කියන්නේ.
ඒ වගේම තව කරුණක් තමයි ගුණත්ව පැතිකඩයක් වශයෙන් අපි හඳුන්වනවා කල් පැවැත්ම. කොච්චර දිගු කාලයක් අපිට මේ උපකරණය භාවිතා කරන්න පුළුවන්ද? යම්කිසි භාණ්ඩයක් අපිට දිගු කාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා නම් ඒකේ කල් පැවැත්ම ඉහළ නිසා අපි කියනවා ඉහළ ගුණත්ව තත්ත්වයෙන් යුක්තයි කියලා. ඒ වගේම විශ්වසනීයත්වය කියන එක අපිට කොච්චර දුරකට මේ භාණ්ඩය අපේ අරමුණ කරා දිගටම භාවිතා කරන්න පුළුවන්ද? අඛණ්ඩව භාවිතා කරන්න පුළුවන්ද? අතරමඟ දෝෂයක් ඇති වෙන්නේ නැතුව අඛණ්ඩව භාවිතා කරන්න පුළුවන් නම් අපි ඒක හඳුන්වනවා හොඳ විශ්වසනීය තත්ත්වයකින් යුක්තයි. ඒ නිසා ඉහළ ගුණත්වයකින් යුක්ත භාණ්ඩයක් විදිහට. ඒ වගේම ප්‍රමිතියට අදාළ බව. අපි දන්නවා විවිධ භාණ්ඩ සම්බන්ධ විවිධ ප්‍රමිතීන් වලට අනුකූලව නිෂ්පාදනය කළ යුතු වෙනවා. එතකොට මේ ප්‍රමිතීන් වලට අනුකූලව ගැලපෙන විදිහට නම් මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ අනුව අපි ඒක ඉහළ ගුණ තත්ත්වයෙන් යුක්ත භාණ්ඩයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ භාණ්ඩයට අතුලත් කරලා තියෙන අංග උපාංග අපි ෆීචර්ස් කියලා කියනවා. යම්කිසි භාණ්ඩයක් අපිට භාවිතා කිරීමේ පහසුවක් ඇති කිරීම සඳහා විශාල අංග උපාංග රාශියක් ඒ තුළ ඇතුළත් කරලා තියෙනවා නම් ඒ අංග උපාංග මත අපි කියනවා ඒක ඉහළ ගුණත්ව තත්ත්වයෙන් යුක්ත භාණ්ඩයක් විදිහට. ඒ වගේම අපිට අල්කඩියා කිරීමේ හැකියාව පවතිනවා නම් යම්කිසි භාණ්ඩයක් පාවිච්චි කිරීමේදී ඒකට හානියක් දෝෂයක් ඇති වුණොත් නැවත අපිට ඒක අලුත්කඩියා කරගැනීමේ ශක්තිය පවතිනවා නම් අපි ඒක ඉහළ ගුණත්ව මට්ටමක යුතු භාණ්ඩයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමේ මේ භාණ්ඩය කොච්චර ආරක්ෂිත බවක් ඒ තුල නිරූපණය වෙනවද කියන එකත් මේ ගුණත්ව පැතිකඩයක් විදිහට අපිට සලකා බලන්න පුළුවන්. ඒ අනුව අපිට පැහැදිලි ගුණත්වය කියන එක විවිධ පුද්ගලයන් විවිධාකාරයට හඳුන්වා දීමක් කළත් බොහෝ අය මේ ගුණත්වය කියන එක හඳුනා ගන්න ගුණත්ව පැතිකඩ භාවිතා කරන අතර මේ ප්‍රශ්නෙන් විමසීමක් කරන්නේ ඒ පැතිකඩ මොනවද කියන කාරණේ මම හිතනවා ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔව් මහාචාර්යතුමනි, අපගේ ඊළඟ ප්‍රශ්නයත් සමන්විත වෙලා තියෙන්නේ මේ ගුණත්ව කළමනාකරණය කියන සංකල්පයට සමගාමීව මම කැමතියි ඔබතුමාගේ අවධානය ඊළඟ ප්‍රශ්නය වෙත යොමු කිරීමට. නිෂ්පාදන ආයතනයකට ක්‍රමවත් තත්ත්ව පාලනයක් පවත්වා ගැනීමට යොදාගත හැකි ගුණත්ව උපකරණ මොනවාද? අපි කතිකාචාර්යතුමා ඉතාමත් හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. අපි දන්නවා නිෂ්පාදන ආයතනයකට හොඳ ගුණත්ව තත්ත්වයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මම කලින් සඳහන් කළ විදිහට වෙළඳපොළ තුල ඉහළ වෙළඳපොළ කොටසක් දිනා ගන්න නම් වෙළඳපොළේ තරංකරුවන් අභිබවා තමන්ගේ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩයට ඉහළ කීර්තිනාමයක් පාරිභෝගික ඉල්ලුමක් ඇති කරගන්න නම් ගුණත්වය කියන එක අතිශයින් වැදගත් කරුණක්. මේ ගුණත්වය පවත්වා ගැනීම සඳහා ගුණත්වයේ පාලනය සඳහා අවශ්‍ය නැත්නම් භාවිතා කළ හැකි උපකරණ මොනවද කියන කාරණේකට තමයි මේ ප්‍රශ්න විසීමක් කරන්නේ. ඇත්තටම ගුණත්වයේ පාලනය සඳහා බොහෝ ආයතන භාවිතා කරන අතිවිශාල ගුණත් උපකරණ සංඛ්‍යාවක් පවතිනවා. නමුත් අපි උසස් පෙළ මට්ටමේදී අපේ දූ දරුවන්ට අදාළ අධ්‍යාපන මට්ටමට ගැලපෙන ආකාරයේ උපකරණ ගැන තමයි මෙතනදී විශේෂයෙන් මම සාකච්ඡා කරන්නේ. ඔබට තිරේ දිස්සන විදිහට දකින්න පුළුවන් තත්ත්ව කව කියන එක අපි ක්වොලිටි සර්කල් කියලා කියනවා. යම්කිසි ආයතනයක් ඒ ආයතනයේ විධිමත් කණ්ඩායමක් හෝ අවිධිමත් කණ්ඩායමක් සාකච්ඡා කිරීමක් සිදු කරනවා නම් ගුණත්වයේ වැඩි දියුණු කිරීම සඳහා කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණය පිළිබඳව අපි ඒක හඳුන්වන තත්ත්ව කවයක් විදිහට. යම්කිසි ආයතනයක සෑම මාසයක් පාසාම පවත්වන රැස්වීමක් තුළදී එයා කතා කරන්නේ ඒ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවල ගුණත්වයේ වැඩි දියුණු කිරීම සම්බන්ධව නම් ඒ වැඩි දියුණු කිරීමක් කළ යුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳව නම් අපි ඒක තත්ත්ව කවයක් වශයෙන් හඳුන්වනවා. සමහර විට ආයතනයක විධිමත් නොවන කණ්ඩායම් රැස්වීමක් තියෙන්න පුළුවන්. අපි තුමු ආයතනයේ සේවකයන් දිවා විවේකය සඳහා ආහාර ලබා ගැනීම සඳහා අවන්හලකට ගිය අවස්ථාවකදීත් එයා කතා කරන්නේ ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ ගුණත්වය වැඩි දියුණු කිරීම සඳහා වන ආකාරයට නම් අන්න ඒක අවිධිමත් රැස්වීමක් වුණත් අවිධිමත් සාකච්ඡාවක් වුණත් අපි ඒකත් හඳුන්වන්නේ ගුණත්ව වර්ධනය සඳහා උපකාර වන උපකරණයක් විදිහට තත්ත්ව කවයක් විදිහට. ඊළඟට තවත් වැදගත් සංකල්පයක් තමයි මේ ශූන්‍ය දෝෂ සංකල්පය කියන එක. zero defect concept. මේ ශූන්‍ය දෝෂ සංකල්පය කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා හොඳින් තේරුම් ගන්න ඕන. ශූන්‍ය දෝෂ සංකල්පය කියලා කියන්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවාවල කිසිදු දෝෂයක් නොමැතිව 100%ක්ම ඉහළ ගුණත්වයේ තත්ත්වයක යුතුව නිෂ්පාදනය කිරීමට තියෙන හැකියාව. ඉතින් ඔබට හිතෙනවා ඇති කොහොමද අපි එහෙම යමක් නිෂ්පාදනය කරන්නේ කිසිදු දෝෂයක් නැතුව. නමුත් අද ලෝකේ සහ ලංකාවෙත් මේ ගුණත්ව උපකරණ එහෙම නැත්නම් ශූන්‍ය දෝෂ සංකල්පයට අනුව භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ වල කිසිදු දෝෂයක් නැතුව තමයි නිෂ්පාදනය කරන්නේ 100%ක් ඉහළ ගුණත්ව මට්ටමින්. එතකොට මේ ශූන්‍ය දෝෂ සංකල්පය කියන කාරණේ හරහත් නිරන්තරයෙන්ම ආයතනයක් තුල ගුණත්වයේ පාලනය වීමක් සිදු වෙනවා. මේක සංකීර්ණ කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් අපිට ඕනම සංකීර්ණ දෙයක් ක්‍රියාවට නැංවීමේ හැකියාව තියෙනවා.
ඔබ උසස් පෙළ විභාගය සඳහා ව්‍යාපාර අධ්‍යයන විෂයේදී ඔබට පුළුවන් නම් ගුණත්ව දෝෂ ශූන්‍ය දෝෂ සංකල්පයේ අනුව විභාගෙට උත්තර ලියන්න. ඔබ ලියන පිළිතුරු පත්‍රයේ කිසිදු දෝෂයක් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතින් මේක ඉතාමත් සංකීර්ණ කාර්යයක්. නමුත් කළ නොහැකි දෙයක් නැහැ. ඔබ උත්සාහ කළොත් උනන්දුනොත් ඔබට සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ඉදිරිපත් කිරීම හරහා ඔබේ පිළිතුරු පත්‍රය ශූන්‍ය දෝෂ සංකල්පයට ගැළපෙන විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව ආයතන ගුණත්ව පාලනය සඳහා යොදා ගන්න තවත් ප්‍රධාන උපකරණයක් තමයි තත්ත්ව ආරක්ෂණය කියන එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා quality assurance. ඇත්තරම ගුණත්වයේ පාලනය සඳහා මුලින්ම අපි පරීක්ෂා කිරීම කියන එක තමයි කළේ ආදි කාලේ. ඊට පස්සේ අපි quality control කියන එකට තත්ත්ව පාලනය කියන එකට එනවා. එතනින් පස්සේ තමයි තත්ත්ව ආරක්ෂණයට එන්නේ. මේ තත්ත්ව ආරක්ෂණය කියලා කියන්නේ යම්කිසි ආයතනයක බලධාරී ආයතනයේ විසින් කණ්ඩායමක් පත් කරනවා අදාළ ආයතනය වෙත ගිහිල්ලා ඒ ආයතනය කරන කටයුතු පිළිබඳව ඇගීමක් කරන්න. ඒ ආයතනයේ කටයුතු නිරීක්ෂණය කරන්න. ඒ ආයතනයේ අරමුණු පරමාර්ථ වලට ගැළපෙන විදිහට කටයුතු සිදු නොවනද කියන එක සොයා බැලීමක් කරන්න. මේ සොයා බැලීමක් කරලා වාර්තාවක් ලබා දෙනවා. ඒ ආයතනයේ කොතෙක් දුරට ඒ ආයතනයේ සැලසුම් වලට අනුකූලව ඒ ආයතනයේ අරමුණු වලට ගැළපෙන විදිහට අරමුණු නැත්නම් පරමාර්ථ සහ අපි හඳුන්වනවා මෙහෙවර දැක්ම ඒවට ගැළපෙන විදිහට කොතෙක් දුරට වැඩ කටයුතු වෙනවද කියන එක සොයා බැලීමක් කරලා වාර්තාවක් දෙනවා. ඒ වාර්තාව තුළ ඒ ආයතනයේ තියෙන දෝෂ හොඳ තත්වයන් මේ සියලු දේවල් ලබා දීමක් කරනවා. ඊට පස්සේ මේ වාර්තාව හරහා ඒ ආයතනය උත්සාහ කරනවා තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළ ගුණත්වය වැඩි දියුණු කරන්න. මේක අපි හඳුන්වන්නේ ගුණත්ව ආරක්ෂණය විදිහට. ඊළඟට තවත් එක වැදගත් ගුණත්ව උපකරණයක් තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය. අපි කියනවා total quality management. ඇත්තටම ගුණත්ව ආරක්ෂණයෙන් පස්සේ ඊළඟට ආපු සංකල්පය තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය. අද ලෝකයේ බොහෝමයක් රටවල් නිෂ්පාදන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන ක්‍රියාවට නංවන සංකල්පයක් තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය. මම හිතන්නේ ලංකාවෙත් බොහෝ ආයතන අද වෙනකොට මේ පූර්ණ ගුණත්ව කළමනාකරණය කියන කාරණේ කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. මම හිතනවා අපි ඒ ගැන චුටි අවධානය යොමු කිරීමක් කළොත් මොකද්ද පූර්ණ ගුණත්ව කළමනාකරණය කියන්නේ කියන එක මම හිතන්නේ අපේ දූ දරුවන්ට ඒක වඩා වැදගත් වෙන්න පුළුවන්. විභාගයේදීත් මම හිතන්නේ පූර්ණ ගුණත්ව කළමනාකරණය ගැන විමසීමක් කිරීමේ හැකියාව තියෙනවා. යම්කිසි ආයතනයක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය යෙදවුම් සැපයුම් කරවන්ගෙන් ලබා ගැනීමේ අවස්ථාව ඉඳලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා තොග සිල්ලර වෙළඳුම් හරහා පාරිභෝගිකයා වෙත අලෙවි කිරීම සහ අලෙවියෙන් පසු සහ ඒ වගේම පාරිභෝගිකයා පරිභෝජනයෙන් පසු අවස්ථාව දක්වා වූ සෑම කටයුත්තක් තුළම ඉහළ ගුණත්ව මට්ටමක් පවත්වා ගැනීමට කටයුතු කිරීම තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය කියලා කියන්නේ. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ සියලුම කටයුතු වලදී ඉහළ පාරිභෝගික තෘප්තියක් ඇති වෙන්න ඕන. අඛණ්ඩව ගුණත්වයේ වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවන්න ඕන. ආයතනයක් තුළ සිටින සියලුම පාර්ශ්වයන් කළමනාකරු සේවකයා තුළ සියලු පාර්ශ්වයන් ගුණත්වයේ වැඩි දියුණු කිරීම සඳහා පූර්ණ දායකත්වයක් ලබා දෙන්න ඕන. මෙන්න මේ කාරණා තුනත් එක්ක අපිට ඉතාමත් පහසුවෙන්ම නිර්වචනය කරත හැකි. එහෙනම් පූර්ණ ගුණත්ව කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක සැපයුම් කරවන්ගෙන් යෙදවුම් නැත්නම් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සිට භාණ්ඩ නිෂ්පාදනය කළ බෙදා හැරලා පාරිභෝගිකයන්ට අලෙවි කරලා අලෙවියෙන් පසු අවස්ථාව සහ පරිභෝජනයෙන් පසු අවස්ථාව දක්වා වූ සෑම කටයුත්තක් තුළින්ම ඉහළ පාරිභෝගික තෘප්තියක් ඇති වන ආකාරයටත් අඛණ්ඩව ගුණත්වයේ වැඩි දියුණු වන ආකාරයටත් සීලුම අයගේ දායකත්වයේ තුලින් ගුණත්වය ඉහළ වීමට කටයුතු කිරීමට ක්‍රියා කිරීම තමයි පූර්ණ ගුණත්ව කළමනාකරණය. ඒතර මේ තුලිනුත් නිරන්තරයෙන්ම ආයතනයක ගුණත්වයේ පාලනය වීමක් සිදු වෙනවා. ඊට අමතරව සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියන එකත් අපිට ගුණත්ව පාලනය සඳහා උපකරණයක් වශයෙන් යොදා ගන්න පුළුවන්. මේ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියන කාරණේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා quality control charts නැත්නම් පාලන සටහන්. මම හිතන්නේ උසස් පෙළ මට්ටමේ දීර්ඝ වශයෙන් මේ ගැන සාකච්ඡා කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මතකයේ තබා ගන්න සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය හරහා අපි බොහෝ විට සිදු කරන්නේ ආයතනයක නිෂ්පාදනය කරන භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පාලනයක් ඇති කරන්න, ගුණත්ව පාලනයක් ඇති කරන්න අපි විවිධ පාලන සටහන් වර්ග භාවිතා කරනවා. P chart, R chart, X bar chart, C chart යන ආදී වශයෙන්. මීටත් අමතරව ගුණත්ව පාලනය සඳහා තවත් බොහෝ උපකරණ තියෙනවා. මම හිතනවා ඔබට උසස් පෙළ මට්ටමේදී අඩුතරමින් මෙවැනි ගුණත්ව පාලන උපකරණ ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් කියන එක. ඔව් දුවා දරුවනි, ඔබ දන්නවා වර්තමානයේ බොහෝ ව්‍යාපාර ආයතන ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ආයතන තියෙනවා. එනිසා මේ ව්‍යාපාර ආයතන බොහෝ විට තමන්ගේ ලාභදායකත්වය වැඩි දියුණු කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අතරින් තත්ත්ව පාලනය භාවිතා කරමින් ඒ ආයතනයේ විවිධ පිරිවැයන් අඩු කර ගැනීමටත් ආදායම වැඩි කර ගැනීමෙන් ලාභදායකත්වය වැඩි කරගත හැකිය.
ඒ පිළිබඳව තමයි අපගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. තත්ත්ව පාලන ආයතනයක ලාභදායකත්වයේ කෙරේ කෙසේ බලපාන්නේ දැයි පැහැදිලි කරන්න. හොඳයි අපි බැලුවොත් ගුණත්ව පාලනයක් නිසා අපිට නාස්‍ය සහ අපතයම් අඩු කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඔබට තිරේ දිස්ත්‍රිණ විදිහට දකින්න පුළුවන් ඒ කරුණු සියල්ල. ආයතනයේ කීර්තිනාමය ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්. පාරිභෝගික විශ්වාසය වැඩි වීම තුළින් ඉල්ලුම ඉහළ යාමක් දකින්න පුළුවන්. තරංකාර්යයට සාර්ථකව මුහුණ දීම නිසා වෙළඳපොළ කොටස වැඩි වීමෙන් ලාභය වැඩි ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ඉහළ ගුණත්වයේ මත ඉහළ මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කළ හැකි වීම මත ලාභ ඉහළ යාම වශයෙන් අපිට මේ හොඳ තත්ත්ව පාලනයක් තුළ ලාභදායකත්වයේ කෙරෙහි බලපෑම් ඇති කරන සාධක වශයෙන් දක්වන්න පුළුවන්. ඔව් මහාචාර්යතුමනි, මම කැමති ඊළඟ ප්‍රශ්නය සඳහා ඔබගේ අවධානය යොමු කරවීමට මහා පරිමාණ නිෂ්පාදන ආයතනයක භාවිතා කරනු ලබන තාක්ෂණික ක්‍රම මොනවාද? ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. හොඳයි අපි දන්නවා අද ලෝකයේ බොහොමයක් ව්‍යාපාර ආයතන මහා පරිමාණක ස්වභාවයෙන් ක්‍රියාත්මක වීමක් දකින්න පුළුවන්. විශේෂයෙන් මේ ප්‍රශ්නය යොමු කරන්නේ මහා පරිමාණ ආයතන භාවිත කරන තාක්ෂණික ක්‍රම ප්‍රධාන වශයෙන් අපිට උසස් පෙළ මට්ටමේදී ඉදිරිපත් කරන්න පුළුවන් අපේ දූදරුවන්ගේ අවබෝධය සඳහා ප්‍රධාන ක්‍රම කීපයක්. එකක් තමයි CAD ක්‍රමය, CAD Computer Aided Design, නිෂ්පාදිත නිර්මාණය කිරීම සඳහා පරිගණක තාක්ෂණ යොදා ගැනීම. CAD කියලා කියන්නේ භාණ්ඩයක් නිර්මාණය කිරීමේ නිෂ්පාදිතයක් නිර්මාණය කිරීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. ඊළඟට තවත් එකක් තමයි CAM කියන එක, Computer Aided Manufacturing. නිෂ්පාදිතයක් නිෂ්පාදනය කිරීම සඳහා පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. ඒ වගේම තවත් එකක් තමයි CIM, එහෙම නැත්නම් Computer Integrated Manufacturing. නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමටත් නිෂ්පාදනය කිරීමටත් පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. අද ලෝකයේ බොහෝ ව්‍යාපාර ආයතන, විශේෂයෙන් මහා පරිමාණක ස්වභාවයක් දරන ව්‍යාපාර ආයතන මේ තාක්ෂණ ක්‍රම ඔස්සේ කටයුතු කිරීමක් අපිට දකින්න පුළුවන්. ඔව්දුවා දරුවනි, අපගේ ඊළඟ ප්‍රශ්නයත් යොමු වෙලා තියෙන්නේ මෙහෙයුම් කළමනාකරණයේ ඉතා වැදගත් සංකල්පයක් වන ඵලදායකත්වය පිළිබඳවයි. ඵලදායකත්වය යනුවෙන් අදහස් කරන්නේ යම් යෙදවුම් ඒකකයකට ලබා ගන්න පුළුවන් නිමවුම් ප්‍රමාණය. ආයතනයක ඵලදායකත්වයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධක මොනවාද? අපි දන්න මෙහෙයුම් කළමනාකරණයේ සාර්ථකත්වයේ මන්න මින්ම තමයි ඵලදායකත්වය කියලා කියන්නේ. මේ ඵලදායකත්වය සඳහා බලපාන සාධක අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න කැමති ඵලදායකත්වය කෙරෙහි දැඩි ලෙස බලපෑම් කරන ප්‍රධානම සාධක එකක් තමයි ක්‍රමවේද, මෙතඩ්ස් කියලා අපිට කියන්න පුළුවන්. කළමනාකරණයේ ආයතන හොඳ කළමනාකරණ ක්‍රමවේදයක් පවතිනවා නම් ඒකත් ඵලදායකත්වය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තාක්ෂණය, ටෙක්නොලොජි කියන එක, ඒ වගේම ආයතනයේ තියෙන ගුණත්ව තත්ත්වය, ක්වොලිටි කියන එක සහ කොච්චර ප්‍රාග්ධන හැකියාවක් තියෙනවද කියන කාරණේ. මෙන්න මේවා අපි ප්‍රධාන වශයෙන් ඵලදායකත්වයේ කෙරෙහි බලපෑම් කරන සාධක වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. දුවදරුවනි, අපගේ අවසාන ප්‍රශ්න කීපය සමන්විත වෙලා තියෙන්නේ මෙහෙයුම් කළමනාකරණයට අදාළ යම් යම් ගණනය කිරීම සම්බන්ධව. ඔබට දැන් තිරේ දැක ගන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට අදාළව තොරතුරු කිහිපයක් ලබා දීලා තියෙනවා. යෙදවුම් වල වටිනාකමත් නිමවුම් වල වටිනාකමත්. ඒ අදාළ දත්ත ඇසුරෙන් පහත දෑ ගණනය කරන්න. මුළු ඵලදායකත්වය, ශ්‍රමයේ ආංශික ඵලදායකත්වය, බහු සාධක ඵලදායකත්වය. හොඳයි අපි ඵලදායකත්වය ගැන කලින් සාකච්ඡා කළ නිසා කෙලින්ම අපේ පිළිතුරට අවධානය යොමු කරමු. මුළු ඵලදායකත්වය අපි ගණනය කරන්නේ මුළු නිමෙවුම් බෙදනවා මුළු යෙදවුම් වලින්. ඒ අනුව මේ දීලා තියෙන තොරතුරු අනුව 2,20,000 කියන එක අපි 1,10,000න් බෙදපුවම අපිට ඵලදායකත්වය දෙකක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රමයේ ආංශික ඵලදායකත්වය. ඇත්තටම ආංශික ඵලදායකත්වය කියලා කියන්නේ යම්කිසි එක යෙදවුමකට අදාළව තමයි අපි ගණනය කිරීම කරන්නේ. මුළු නිමෙවුම තමයි බෙදන්නේ යම් එක යෙදවුමක් තුලින්. ඒ අනුව මෙතන ශ්‍රමයේ ආංශික ඵලදායකත්වය කියන විමසීමක් කරන්නේ. ඒතර අපි මුළු නිමෙවුම බෙදන ශ්‍රමයේ සඳහා වන පිරිවැයයි. ඒ අනුව අපිට ශ්‍රමයේ ආංශික ඵලදායකත්වය 2.44ක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මම හිතන්නේ ඔබට මේ දක්වා අවධානය යොමු වෙලා නැති කොටසක් තමයි අපි ප්‍රශ්න වශයෙන් විමසීමක් කරලා තියෙන්නේ. බහු සාධක ඵලදායකත්වයේ මතක තියාගන්න, ඒ ගණනය කරන්නේ මුළු නිමෙවුම් බෙදනවා යෙදවුම් කීපයක සංකලනයක්. යෙදවුම් කීපයක සංකලනයක් වහම දෙකක් ගන්නත් පුළුවන්, තුනක් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එකක් ගන්නත් එපා, මුළු යෙදවුම් ප්‍රමාණය ගන්නත් එපා. ඒ අතර ඕනම සංකලනයකට ඔබට යන්න පුළුවන්. ඒ අනුව මෙතනදී අපි උත්තර දෙකක් ගන්නය කළා තියෙනවා. මුළු නිමෙවුම අම්ද්‍රව්‍ය ශ්‍රමය සහ ප්‍රාග්ධනයෙන් බෙදලා 1.2ක් වශයෙන්, ඒ වගේම මුළු නිමෙවුම ශ්‍රමය ප්‍රාග්ධනය අනිකුත් යෙදවුම් වශයෙන් බෙදලා 2.75ක් වශයෙන්. ඊට අමතරව මේ ප්‍රශ්නෙම විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමතියි. මේ දීලා තියෙන තොරතුරු දිහා බලනකොට ඔබට පේනවා අතුරු නිෂ්පාදිත කියන එක. මේකේදී හොඳට තේරුම් ගන්න ඕනේ අතුරු නිෂ්පාදිතයක් කියලා කියන්නේ ඇත්තටම යෙදවුමක් නෙමෙයි.
ඒක ඉතාමත් වැදගත්. නැත්නම් ඔබ වැරදිට පිළිතුරක් තමයි මෙතනදී මම හිතන්නේ ගන්නේ කිරීම කරන්නේ. මේකෙදී ප්‍රධාන නිමෙවුම් විදිහට ප්‍රධාන නිෂ්පාදයේ විකුණු වටිනාකම කියලා ලක්ෂ 2ක් දීලා තියෙනවා. අතුරු නිෂ්පාදිතත් ඒකට එකතු වෙලා තමයි සම්පූර්ණ මුළු නිමෙවුම් ප්‍රමාණය 2,20,000ක් වශයෙන් අපි ගණනය කරන්නේ. ඒක ඉතාමත් වැදගත් කරුණක්. මම හිතනවා ඔබ ඒක හරියට තේරුම් ගත්තොත් මේ ගණනය කිරීම පහසුවෙන් සිදු කරන්න පුළුවන්. දුවදරුවනි අපගේ ඊළඟ ප්‍රශ්නයත් ප්‍රධාන වශයෙන් ගණනය කිරීම සම්බන්ධයෙන් තමයි අවධානය යොමු කරන්නේ. ඒකේ ප්‍රධාන අණු කොටස් දෙකක් තියෙනවා. පළවෙනි අණු කොටස සමච්ඡේද ලක්ෂය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවෙනි කොටසේ ඔබට යම් යම් තොරතුරු කිහිපයක් සපයා තියෙනවා. ඒ දත්ත භාවිතා කරමින් ලාභය ඒකකයක දායකත්වය සමච්ඡේද ලක්ෂය ගණනය කරන්න. හොඳයි ව්‍යාපාරික සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ ඔබට තිරේ දිස්සන විදිහට ලාභයක් හෝ පාඩුවක් නොලබන නිෂ්පාදන හෝ අලෙවි ඒකක ප්‍රමාණය අපිට සමච්ඡේද ලක්ෂ්‍ය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ ගණනය කරන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. සමීකරණයක් තුළින් අපිට ප්‍රස්ථාරයක් තුළින් ගණනය කරන්න පුළුවන්. මේකෙදි මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ලාභය කීයද කියන එක. ඒකට අපි ලාභය හොයන්නේ මුළු විකුණු වටිනාකමේ මුළු පිරිවැය අඩු කරනවා. ගානේ දීලා තියෙන තොරතුරු අනුව ලක්ෂ 15ක මුළු විකුණු වටිනාකමක් තියෙනවා. මුළු පිරිවැය අපි හොයන්නේ ලක්ෂ 3ක් ස්ථාවර පිරිවැය, ලක්ෂ 2ක් විචාල්‍ය පිරිවැය දෙක එකතුව අඩු කරපුවාම ලක්ෂ 10ක් තමයි ලාභය වශයෙන් අපිට ලැබෙන්නේ. ඒකක දායකත්වය අපි දන්න දායකත්වය හොයන්නේ ඒකකයක විකුණුම් මිලේ විචාල්‍ය වියදම අඩු කරනවා. එතකොට මෙතන ලක්ෂ 15ක විකුණු වටිනාකම ඒකක 15000න් බෙදන්න ඕන. එකක විකුණුම් මිල හොයාගන්න. ලක්ෂ 3ක විචාල්‍ය පිරිවැය 15000න් බෙදන්න ඕන. එකක විචාල්‍ය පිරිවැය හොයාගන්න. ඒ අනුව 100න් 20 අඩු කරාම දායකය 80යි. අවසාන කොටස සමච්ඡේද ලක්ෂය ස්ථාවර පිරිවැයක් බෙදන දායකත්වයෙන් ලක්ෂ 2 අපි 80 බෙදපුවාම ඒකක 2500. එහෙනම් 2500 කෙනෙක් අදහස් වෙන්නේ ආයතනයේ ලාභයක් හෝ පාඩුවක් ලබන්නේ නැති නිෂ්පාදනය කළ යුතු ඒකක ප්‍රමාණය තමයි සමච්ඡේද ලක්ෂය විදිහට 2500ක් නිරූපණය කරන්නේ. අද අපි මේ ළඟා වී තිබෙන්නේ අද වැඩසටහනේ අවසාන භාගයටයි. අද වැඩසටහන සඳහා සම්පත් දායකත්වයේ සැපයූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ තීර්ණ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සුදත් මංජුල අමරසේන මහතාට මා බේවින් ස්තුතිවන්ත වෙනවා. අපේ වැඩසටහන සඳහා අපිට සම්පත් දායකත්වයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ කතිකාචාර්ය ඉෂාර සුදීප්ත මහතාටත් මාගේ ගෞරවපූර්ව ස්තුතිය මේ ආසද පුදු කරනවා. ඒ වගේම ස්වාද රූපහානි ආයතනයටත් මේ කරන කාර්යය වෙනුවෙන් මාගේ ස්තුතිය පුද කරනවා. අද දින අප සාකච්ඡා කරන ලද මෙහෙයුම් කළමනාකරණයට අදාළ විෂය කරුණු මං හිතනවා අපගේ දුවදරුවන්ට අවබෝධ වන්නට ඇතයි කියා. ඉදිරි වැඩසටහනකදී නැවත ඔබව හමු වන තුරු අද වැඩසටහනෙන් අප ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්. සුබ දවසක්. ආයුබෝවන්.